රයිට් අපි දැන් සූදානම් වෙන්නේ 10 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න. අපි මුලින්ම සාකච්ඡා කරනවා ව්‍යුහගත රචනා පේපර් එක. හරි. ඒකේ බලන්න පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. හරි. ඒකේ කියනවා යූනලය හා හේයා රූපකරණ යනු ද්‍රවවල සාපේක්ෂ ඝනත්වයේ සෙවීමට භාවිතා කළ හැකි උපකරණ දෙකකි. යූනලයක් භාවිතා කර භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වයේ සෙවීමට ඔබට නියමිතව ඇත. පළවෙනි ප්‍රශ්නය කියනවා මෙම පරීක්ෂණයේදී පළමුව යූනලයට එක් කරුණුවේ ජලයේද නැතහොත් භූමි තෙල්ද යන්න හේතු සහිතව පැහැදිලි කරන්න. අපි දන්නවා මෙතන ඝනත්වය කියන එකට වෙනස් ද්‍රව දෙකක් සංසන්දනය කරද්දී අපි මුලින්ම එකතු කරන්නේ ඝනත්වයේ වැඩි ද්‍රවය. හරි වැඩි ද්‍රවය. එතකොට මෙතනදී ඝනත්වයේ වැඩි ද්‍රවය වෙන්නේ ජලය. ඊට පස්සේ අපි මුලින්ම එකතු කරන්නේ ජලය. ඒකට හේතුව වෙන්නේ දැන් භූමි තෙල් එකතු කළොත් එහෙම භූමි තෙල් එකතු කරලා ඊට පස්සේ ජලය එකතු කරන්න ගියොත් එහෙම ජලයේ ඝනත්වය අපි දන්නා භූමි තෙල් වලට වඩා වැඩි. ඒක නිසා භූමි තෙල් මුලින්ම එකතු කරලා ජලයේ දෙවනුවට එකතු කරොත් එහෙම අර භූමි තෙල් බහු දෙක ඔස්සේම බෙදිලා යනවා. හරි. බහු දෙක ඔස්සේම බෙදිලා යනවා. ඝනත්වය අඩු නිසා. රයිට්. ඒක තමයි ඒකේ හේතුව. හරි. හේතුව විදිහට ලියාගන්න. භූමි තෙල් එකතු කර ජලය එකතු කළ විට භූමි තෙල් එකතු කරලා ජලය එකතු කළ විට භූමි තෙල් වල ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා අඩු බැවින් භූමි තෙල් වල ඝනත්වයේ ජලයේ ඝනත්වයට වඩා අඩු බැවින් බාහු දෙක ඔස්සේම භූමි තෙල් කඳ බෙදී යයි. බාහු දෙක ඔස්සේම භූමි තෙල් කඳ බෙදී යයි. රයිට්. ඒක තමයි හේතුව. එතකොට දෙවෙනි එක බලන්න. දෙවෙනි එක කියනවා අතුරු මුහුණතේ සිට ජල මට්ටමට ඇති සිරස් උස h1ද භූමි තෙල් මට්ටමට ඇති සිරස් උස h2ද ජලයේ ඝනත්වය dWද භූමි තෙල් වල ඝනත්වය ρ නම් ප්‍රස්ථාරක ක්‍රමයක් භාවිත කරලා භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා සුදුසු ප්‍රකාශනයක් ගොඩනගනවා. හරි. එතකොට මේ වගේ තියෙන්නේ යූනලය. හරි. රයිට්. එතකොට මේක ජලය. හරි. මේක භූමි තෙල්. හරි. මේක කියන්නේ අතුරු මුහුණතේ සිට ජල මට්ටමට ඇති සිරස් උස h1ද භූමි තෙල් මට්ටමට ඇති සිරස් උස h2ද නම් ජලයේ ඝනත්වය dWද භූමි තෙල් වල ඝනත්වය ρද නම් ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිත කර භූමි තෙල් වල සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා සුදුසු ක්‍රමයක් භාවිත කර ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට එතකොට මේක උස h2යි භූමි තෙල් වල ජලයේ උස h1යි ඔන්න විදිහෙන් දීලා තියෙන ජලයේ ඝනත්වය dW භූමි තෙල් වල ඝනත්වය ρ. රයිට්. එතකොට මේ ලක්ෂයේ පීඩනය මේ ලක්ෂයේ පීඩනයට සමාන කරනවා. එකම ද්‍රවයේ පීඩනය එකම මට්ටම සමාන නිසා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් h1 dWg සමානයි h2 ρg කියලා g ට g සුළු වෙනවා. හරි. එතකොට ρ බෙදීම dW සමානයි. හරි. මේක ρ බෙදීම dW සමානයි h1 බෙදීම h2. හරි. එතකොට h1 සමානයි ρ බෙදීම dW වතාවක් h2 කියලා ලියන්න පුළුවන්. මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. හරි. එතකොට අදාළ ප්‍රකාශනය මෙන්න මේක. h1 සමානයි ρ බෙදීම dW වාතාවක් h2. හරි. රයිට්. ඕක ලියලා දෙන්න ඕනේ. මෙන්න මේක ලියලා තිබ්බොත් කොහොම වෙනව. හරි. ඊට පස්සේ බලමු තුන්වෙනි එක. තුන්වෙනි එක නම් මෙහිදී අතුරු මුහුණතට සාපේක්ෂව ද්‍රව මට්ටම් වල උසවල් මැනීමේදී එම මිනුම් හැකිතාක් නිවැරදි අගයක පවත්වා ගැනීමට ඔබ විසින් ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගය කුමක්ද? හරි. මේකෙදී දැන් මෙන්න මේ උසවල් මනිද්දී හරි අපි මේක ඇහි මට්ටමන මැන්නොත් එහෙම මෙන්න මේ අපි බලන කෝණය අනුව හරි මෙන්න මේ ලබා ගන්න මිනුමේ අගය වෙනස් වෙන්න පුළුවන්. ඒකට දෝෂයක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ මේකට සම්බන්ධ කරලා තියෙන මීටර් පරිමාණයට ලම්බකව අපි තියෙනවා විහිත චතුරස්‍රයක්. හරි. විහිත චතුරස්‍රයක් තියෙනවා. රයිට්. ඒක තමයි අදාළ ක්‍රියාමාර්ගය වෙන්නේ. හරි. මේකදී භාවිතා කරනවා මීටර් පරිමාණයක්. මීටර් පරිමාණයට ලම්බකව විහිත චතුරස්‍රයක් භාවිතා කරනවා. ඒතකොට මෙතන සිද්ධ වෙන අසමපාත දෝෂය කියන එක නැතුව අපිට මිනුමක් නිවැරදිව ගන්න පුළුවන්. රයිට්. ඒකේ ලියා ගන්න මීටර් පරිමාණයට ලම්බකව විහිද චතුරස්‍රයක් භාවිතයෙන් අසමපාත දෝෂය ඉවත් කර ගැනීම
මීටර් පරිමාණයට ලම්බක විහිත චතුරස්‍රය භාවිතා කර අසමපාත දෝෂ ඉවත් කර ගැනීම. රයිට්. ඊට පස්සේ හතරවෙනි කියනවා මෙම යූනාලයක් භාවිතා කිරීමේ ක්‍රමවේදයේදී රසදිහි සාපේක්ෂ ඝනත්වයේ සෙවීමට සුදුසු වේද යන්න හේතු සහිතව පැහැදිලි කරන්න. සුදුසු වෙන්නේ නැහැ. හරි. රසදිය වල සාපේක්ෂ ඝනත්වය හොයන්න සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ රසදිය වල ඝනත්වය හරි ජලයේ ඝනත්වයට වඩා ඉතාමත්ම වැඩි. හරි. අපි දන්නවා 13600ක් වෙනවා. රසදිය වල ඝනත්වය ආසන්න වශයෙන්. එතකොට රසදිය වල මෙන්න මේ උස සඳහා එන්නේ ලැබෙන ඉතාමත්ම කුඩා අගයක්. හරි. කුඩා අගයක්. එතකොට ඒකෙදි මිනුම් ගැනීමේදී දෝෂ ඇති වෙනවා. හරි. මිනුම් ගැනීමේදී දෝෂ ඇති වෙන. ඒක නිසා සුදුසු වෙන්නේ නැහැ. හේතුව සුදුසු වෙන්නේ නැහැ කියලා ලියන්න ඕන. හේතු විදිහට ලියන්න ඕන. රසදිය වල ඝනත්වය ජලයේ ඝනත්වයට සාපේක්ෂව ඉතාමත්ම වැඩි බැවින් හරි මිනුම් සඳහා ඉතා කුඩා අගයක් ලැබේ. ඒ නිසා සිද්ධ වෙන දෝෂය වැඩි. හරි. ඒක තමයි හේතුව. රයිට්. ඊට පස්සේ මේකේ පස්වෙනි එක දීලා තියෙනවා කොපර් සල්ෆේට් යනු ජලයේ සමග මිශ්‍ර වන ද්‍රවයකි. මෙම ද්‍රාවණයෙහි සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා යූනල් ක්‍රමය යොදාගත යුතු නම් මේ සඳහා ඔබට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ඇති විට සුදුසු නම් කරන ලද රූප සටහනක් ඇඳ දක්වන්න. හරි. මේකදී ඔයාලට රූප සටහන් දෙකක් අඳින්න පුළුවන්. දෙකටම ලකුණු දෙනවා. යූනල් දෙකක් අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් තනි යූනල් එකකින් කරන්න පුළුවන්. තනි යූනල් එකකින් කළොත් එහෙම මෙන්න මේ වගේ හරි යූනල් එකකින් කරොත් මෙන්න මේ වගේ සිද්ධියක් තියෙන්නේ. මේකට රසදිය දානවා. හරි. මෙන්න මේ තියෙන රසදිය. ඊට පස්සේ එක පැත්තකට අපි දානවා දැන් මේකේ කොපර් සල්ෆේට්. හරි. එක පැත්තකට කොපර් සල්ෆේට් දානවා. අනිත් පැත්තට දානවා ජලය. හරි. අනිත් පැත්තට දානවා ජලය. මෙන්න මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ඇඳලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ විදිහට යූනල් දෙකක් ඇඳලා හරි යූනල් දෙකක් අර ඇඳලා ඊට පස්සේ මේ යූනල් දෙක මෙන්න මේ විදිහට රබර් නලයකින් සම්බන්ධ කරන්න පුළුවන් අපිට. හරි. යූනල් දෙක රබර් නලයකින් සම්බන්ධ කරලා ඊට පස්සේ එකකට දානවා ජලය. අනිත් එකට දානවා කොපර් සල්ෆේට්. හරි. මේකට කොපර් සල්ෆේට්. අනිත් එකට දානවා ජලය. රයිට්. මේ විදිහටත් අපිට හොයන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය. එතකොට මේකෙදි මෙන්න මේ අවකාශයේ පීඩනය මෙතන පීඩනයට සමාන කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ ද්‍රව කන්දන් දෙකේ උස සලකලා අපි කලින් ගත්ත විදිහට හොයන්න පුළුවන්. රයිට්. ওই දෙකෙන් එකක් ඇඳලා තිබ්බොත් ලකුණු හම්බ වෙනවා. හරි. ওই දෙකෙන් ඕන එකක්. රයිට්. ඊට පස්සේ අපි යනවා ඊළඟ එක බලමු. ඊට පස්සේ B කොටස කියනවා පහත රූපයේ දැක්වෙන්නේ හේයාර උපකරණය භාවිතා කර ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා සකස් කළ උපකරණයට උමකි. ඒකේ ඉහත රූපයේ ABC හා D කොටස් නම් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මේක රබර් බටය එහෙම නැත්නම් රබර් නලය. හරි. B කියලා කියන්නේ B වලට තියෙන්නේ මෙතන වීදුරු නල තියෙන්නේ. ඒ කියන්නේ A තියෙන තැන තියෙන රබර් නලයක්. B කියන කොටසේ තියෙන්නේ වීදුරු නලයක්. හරි. C කියන්නේ ක්ලිප් එක. හරි. ක්ලිප් එක එහෙම නැත්නම් ක්ලිප් එක. D කියලා කියන්නේ බීකර. හරි. බීකර තමයි භාවිතා කරන්නේ. රයිට්. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස කියනවා මෙහිදී හේයාර උපකරණයේ තුල වාතයේ පිටතට උරා ක්ලිපේ තද කළ විට ද්‍රව කඳන් 15 බසිනු නිරීක්ෂණය විය. ඒ සඳහා හේතු විය හැකි කරුණු දෙකක් සඳහන් කරන්න. හරි. මේකට හේතු වෙන්න පුළුවන් කරුණු තමයි එකක් තමයි මේ ඇටෝමේ යම්කිසි ලීකේජ් එකක් තියෙන බල. ඒ කියන්නේ කොහේ හරි සිදුරක් තියෙන්න පුළුවන්. හරි. මේ නලවල සිදුරක් පැවතීම එක හේතුවක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ක්ලිප් එක නිසි ආකාරයෙන් තද වෙලා නොතිබෙන්න පුළුවන්. හරි. ක්ලිප් එක තද වෙලා නැති වෙන්න පුළුවන්. ඔය හේතු දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරි. ලියාගන්න රබර් නලයේ හරි එහෙම නැත්නම් අදාළ නල සිදුරු වී පැවතීම එහෙම නැත්නම් ක්ලිප් එක නිසි ආකාරව තද නොවි පැවතීම. හරි. ඔය හේතු දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා ගැන අවසාන ප්‍රශ්නය. මේ පරීක්ෂණයේදී හේයාර උපකරණයේ බටේ සිහින් නම් කේශික උද්ගමන බලපෑම ඇති වේ. එවැනි හේයාර උපකරණයක් භාවිත කරන විටදී අවශ්‍ය උසවල් නිවැරදිව මැන ගැනීමට අනුගමනය කරන
ක්‍රමවේදය ලියා දක්වන්න. එතකොට කේශික උද්ගමන බලපෑම නිසා අපි අර චූසනය කරන්න කලින් හරි චූසනය කරන්න කලින් අර ද්‍රවයේ ගිල්ලුවට පස්සේ ගිල්ලනවත් එක්කම යම්කිසි අපිට ද්‍රවය නලය දිගේ ගිහලට එනවා බලා ගන්න පුළුවන් මේ කේශික උද්ගමන බලපෑම නිසා. හරි. ඒ කියන්නේ පෘෂ්ඨිකාතති බලපෑම නිසා. එතකොට අපි කරන්නේ මුලින්ම අර චූසනය කරන්න පෙර ඒ කේශික උද්ගමනයෙන් ඉහළට එන ද්‍රව කඳන් වල උස මැන ගන්නවා. මුලින්ම ඒ කියන්නේ චූසනය කරන්න කලින්. ඊට පස්සේ අපි චූසනය කරලා ඉවර වෙලා ඊට පස්සේ නැවත උස මැනගෙන ඉවරලා ඒ උසෙන් අර චූසනය කරන්න පෙර තිබුණු උස අඩු කරනවා. හරි. අඩු කරලා තමයි නිවැරදි පරිමාණය ගන්න. රයිට්. ඒක ලියලා තියෙන්න ඕනේ. රයිට්. ඒක ලියන්න ඕනේ චූසනයට පෙර එක් නලයේ කේශික උද්ගමනයෙන් ඉහළ ගිය ද්‍රව කඳන් වල උස මැන චූසනයෙන් අනතුරුව ලැබෙන උසවල් වලින් කේශික උද්ගමනයේ උස අඩු කිරීම. රයිට්. රයිට්. ඔය විදිහට තමයි පළවෙනි ප්‍රශ්නේ ලියන්නේ. හරි. අපි ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ ළමයි දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි එක කියන්නේ කාම රුෂ්ණත්වයේදී ජලයේ සන්තුෘත්ත වාෂ්ප පීඩනයේ සෙවීම සඳහා දෙකෙලවර විවෘත සිහින් වීදුරු පටයක් අවශ්‍ය නිකුත් උපකරණ සපයා ඇත. ඒ කොටසේ පළවෙනි කියන මේ පරීක්ෂණය සඳහා සුදුසු පරීක්ෂණාත්මක ගැටුම නම් කළ රූප සටහනක් අඳින්න කියලා. දෙකෙලවර විවෘත සිහින් බටයක් තමයි දීලා තියෙන. අපි ඒක එක් කෙලවරක් සම්නූත කරගන්න ඕනේ. හරි. සම්නූත කරගෙන ඊට පස්සේ ඒකේ සංතෘප්ත වාෂ්ප පීඩනය නෝන්නේ. එතකොට සංතෘප්ත වාෂ්පයක් අපි ඒකේ හිර කරගන්න ඕනේ. හරි. ඒකට අපි රසදිය කඳක් භාවිතා කරනවා. එතකොට අපි මෙන්න මේ වගේ ඇටුමක් අඳින්න ඕනේ. නලයේ කෙලවරක් අපි සම්නූත කරගන්නවා. හරි. ඊට පස්සේ මේකට මේ විදිහට මීටර පරිමාණයක් සම්බන්ධ කරනවා. රයිට්. ඊට පස්සේ මේකේ රසදිය කඳක් මේ විදිහට හිර කරනවා. මේ රසදිය කඳ ඊට පස්සේ ඉතා කුඩා මෙන්න මේ විදිහට ද්‍රව පටක් එහෙම නැත්නම් ජල පටක් මේ විදිහට හිර කරනවා. හරි. එතකොට මෙන්න මේ වායු අවකාශයේ සන්තුෘත්තයි. රයිට්. වායු අවකාශයේ සන්තුෘත්තයි. ඔන්න ඔය විදිහට තමයි. රයිට්. ඊට පස්සේ අපි අදාළ උසවල් මෙන්න ගන්නවා. ඒක ඊළඟට කතා කරමු. හරි. එතකොට මේක රසදිය මේක ජලපට මේක මීටර රූල එහෙම නැත්නම් මීටර පරිමාණය. හරි. මේක විදුරු නලය කෙලවරක් සම්මුත විදුරු නලය. රයිට්. ඔක ඇඳලා තියෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ දෙවෙනි එක යනවා මේ පරීක්ෂණයේදී භාවිතා වන ප්‍රධාන උපකල්පන දෙකක් ලියන්න. හරි. මේකෙදී මෙන්න මේක අපි මේකෙදී මෙන්න මේ වායු කලාපයට වායු නියම භාවිතා කරනවා. වායු නියම භාවිතා කරනවා කියලා කියන්නේ මේක වායු කලාපයේ පරිපූර්ණව හැසිරෙනවා කියලා අපි උපකල්පනය කරනවා. මොකද අපි වායු සමීකරණ දාන්න පුළුවන් පරිපූර්ණ අවස්ථාවනේ. එතකොට වායු කලාපයේ පරිපූර්ණව හැසිරෙනවා කියලා උපකල්පනය කරනවා. ඒක එක උපකල්පනයක්. හරි. අනිත් උපකල්පනය තමයි මෙන්න මේ ජල කඳ තියෙනවනේ. කුඩා ජලපට. මෙන්න මේ ජලපට මගින් ඇති කරන පීඩනය නොගිනිය හැකි තරම් කුඩායි කියලා තමයි අපි සලකන්නේ. එතකොට ඒක තමයි අනිත් උපකල්පනය වෙන්නේ. ජල මගින් පීඩනයක් ඇති නොකරන බව. එහෙම නැත්නම් ජල මගින් කඳ මගින් ඇති කරන පීඩනය නොසැලකිය හැකි තරම් කුඩා බව තමයි අනිත් උපකල්පනය වෙන්නේ. හරි. ওই උපකල්පන දෙක තමයි ලියලා තියෙන්න ඕන. රයිට්. ඊට පස්සේ B1 පළවෙනි එකට අපි යනවා. මේකේ කියනවා වායු ගෝලීය පීඩනය P0 ද කාම රුෂ්ණත්වයේදී ජලීය සන්තුෂ්ත වාෂ්ප පීඩනය PS ද සිරවිය ඇති වායු කඳේ දිග L ද මෙසේ සිට රසදිය කඳේ සිරවිය ඇති වායු කඳේ දිග L. ඒ කියන්නේ මෙන්න මේකේ. හරි. වායු ගෝලීය පීඩනය P0 මේසේ සිට රසදිය පටේ පහළ කෙරවට ඇති උස H2 ද ඒ කියන්නේ මෙන්න මේ උස H2 මේසේ සිට රසදිය පටේ ඉහළ කෙළවරට ඇති සිරස් උස H1 ද ඒ කියන්නේ මෙන්න මේක H1. එතකොට රසදිය පටේ සිරස් උස ගත්තොත් එහෙම එක ඍණ H2 කියලා අපිට ගන්න පුළුවන්. හරි. නම් ප්‍රස්ථාරික ක්‍රමයක් මගින් PS සෙවීම සඳහා සුදුසු ප්‍රකාශනයක් ගොඩනගන්න. රයිට්.
PS සෙවීම සඳහා සුදුසු ප්‍රකාශනයක් ගොඩනගන්න. එතකොට මේකදී අපි භාවිතා කරන්නේ බොයිල් නියමය. හරි කියන්නේ පීඩනය පරිමාවට ප්‍රතිලෝම සමානුපාතිකයි කියන එක. ඒ කියන්නේ පීඩනය සහ පරිමාවයේ ගුණිතය නියතයි කියන එක. ඔක තමයි භාවිතා කරන්නේ. එතකොට මෙතන පීඩනය කියලා කියන්නේ මේ වායු කලාපයේ පීඩනය කියලා කියන්නේ වායුගෝලීය පීඩනයට එකතු කරන්න ඕනේ මෙන්න මේ රසදිය කඳ මගින් ඇති කරන පීඩනය. හරි ඊට පස්සේ එකෙන් අඩු කරන්න ඕනේ සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒතකොට ඒක තමයි වීදුලි වාතයේ පීඩනය කියලා කියන්නේ. හරි මේකට එකතු කරනවා මෙන්න මේ රසදිය කඳ මගින් ඇති කරන පීඩනය. හරි රසදිය කඳ මගින් ඇති කරන පීඩනය කියලා කියන්නේ මෙන්න මේ සිරස්උස මේ සිරස්උස කියලා කියන්නේ මේ H1 ඍණ H2 කියන එක. H1 ඍණ H2 හරි රසදිය කඳේ උස ඊට පස්සේ ඒකෙන් අඩු කරනවා සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒ කියන්නේ PS කියලා දීලා තියෙනවා මේකේ. හරි ඔව් PS කියලා දීලා තියෙනවා. රයිට් ඔක තමයි අදාළ පීඩනය වෙන්නේ. ඊට පස්සේ පරිමාව කියලා කියන්නේ මේකේ හරස්කඩ ශේෂ්ඨඵලය මම A කියලා ගන්නවා. හරි ඊට පස්සේ වීදුරු වායු කලාපයේ මෙන්න මේ දිග L නේ. හරි L කියන්නේ වායු කලාපයේ පරිමාව AL. හරි පරිමාව A හරස්කඩයේ වායු කලාපයේ දිග L. හරි සමානයි නීතිය. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි මේක P0 ඍණ PS කියලා ලියන්න පුළුවන්. ධන H1 ඍණ H2 හරි ඔහොම ලියන්න පුළුවන්. වතාවක් AL සමානයි නියතයක්. හරි එතකොට මේක සුළු කරන්න ඕනේ මෙන්න මේ විදිහට H1 ඍණ H2 සමානයි මේ A මේ පැත්තට අරන් යනවා K බෙදීම L. හරි K බෙදීම L K බෙදීම A. හරි K බෙදීම A L මේ පැත්තට අරන් යන තුඩ එකට L වෙනවා. එකට L වෙනවා. ඊට පස්සේ මේ P0 ඍණ PS කියන මේ පැත්තට අරන් යනවා ඍණ P0 ඍණ PS කියලා. හරි ඔන්න ඕක. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේක අපි y සමාන mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරය. හරි y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරය. හරි ඔන්න ඔය විදිහට තමයි අදාළ ප්‍රස්ථාරය අඳින්නේ. PS හොයන්න පුළුවන් අපිට. ඒකට PS හොයන්න පුළුවන් මේකේ මේ මෙන්න මේක භාවිතා කරලා. හරි අන්තක්ඛණ්ඩය භාවිතා කරලා අපි වායුගෝලීය පීඩනය දන්නවනම් PS හොයන්න පුළුවන්. හරි අන්තක්ඛණ්ඩෙන් භාවිතා කරලා හොයන්න පුළුවන්. රයිට් ඕක ඔයාලා ඉඳ ගන්න. හරි ඔක ලියා ගන්න. ඊට පස්සේ ඒත් එක්ක මහලා තියෙන තුන්වෙනි කොටසේදී PS ගණනය කිරීම සඳහා අමතර දත්තයක් අවශ්‍යයි. දත්තය කුමක්ද? PS ගණනය කරන්නේ අපි අන්තක්ඛණ්ඩය භාවිතා කරලා. එතකොට අපිට අමතර දත්තයක් අවශ්‍ය වෙන එක තමයි මොකද්ද? වායුගෝලීය පීඩනය. හරි. එතකොට දෙවෙනි එකට උත්තරේ ඉන්නේ වායුගෝලීය පීඩනය. අමතර දත්තය තමයි වායුගෝලීය පීඩනය. රයිට්. ඊට පස්සේ තුන්වෙනි ගහන එම දත්තය භාවිතා කර ප්‍රස්ථාර මගින් PS හොයාගන්නේ කෙසේදයි දක්වන්න. රයිට්. තුන්වෙනි එකට අනුව අන්තක්ඛණ්ඩයේ C සමානයි P0 ඍණ PS යනු PS සමානයි P0 ඍණ C. මෙන්න මේක ලියලා තිබ්බනම් ඇති. එහෙම නැත්නම් මේක වචනෙන් විස්තර කිරීමේ හැකියාවක් තියෙනවා. හරි ඕනම විදිහකට මේක ලියලා තිබ්බනම් ඇති. රයිට් ඔය විදිහට තමයි අපි සංතෘප්ත වාෂ්ප පීඩනය ගණනය කරන්නේ. රයිට් ඊට පස්සේ ඒක තියෙනවා මේ C කොටස. රයිට් ඔක ලියා ගන්නකො මුලින්ම ලියුවේ නැත්තම් මේක ලියාගන්න. හරි C කොටස බලන්න. C කොටසේ කියනවා පසුව ශිෂ්‍යයා විසින් ඕනෑම උෂ්ණත්වයකදී ජලයේ සන්තුලිත වාෂ්ප පීඩනය සෙවීමට අපේක්ෂා කරයි. මේ සඳහා භාවිතා කරන පරීක්ෂණාත්මක යටුමක් පහත දීලා තියෙනවා. හරි උෂ්ණත්වයට අවශ්‍ය පරිදි වෙනස් කරන්න.
රයිට් ඊට පස්සේ ඒක පළවෙනි ගන්න මෙහිදී ජලපටක් සහිත කෙළවරක් සම්මුත කේශික නාලය සාදා ගන්න ආකාරය අදාළ විද්‍යාත්මක ක්‍රමයේදී විස්තර කරන්න. හරි. ජලපටක් සහිත කෙළවරක් සම්මුත කේශික නාලයක් සාදා ගන්න ආකාරය විස්තර කරන්න. හරි. මේකෙදි ජලපටක් සහිත නලයක් හදාගන්න අපි දෙකලවරු යුක්ත නලයක් අරගෙන මේ විදිහට. හරි. දෙකලවර විවෘත සිහින් නලයක් අරගෙන එක කෙලවරක් අපි රත් කරලා සංවෘත කරගන්නවා. හරි. සංවෘත කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ නලයේ මැදෙන් රත් කරනවා. මැදෙන් රත් කරලා මේ පැත්ත විවෘත කෙලවර අපි ජල බඳුනක ගිල්ලනවා. හරි. සාමාන්‍යයෙන් වර්ණ ගන්නවලද ජල බඳුනක ගිල්ලනවා. පැහැදිලිව බලා ගන්න. ජල ගන්ධ හරි. එතකොට මෙන්න මේ නලය තුල පීඩනය අඩු නිසා හරි රත් කරාට පස්සේ පීඩනය අඩු වෙනවා. එතකොට අර ජල බඳුනේ ඉඳලා ජලයේ නලය තුලට ඇතුළු වෙනවා. හරි. ජලයේ වර්ණ ගන්නවලා තියෙන නිසා අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට ජල ගඳක් හිර කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි හිර කරන්නේ. රයිට්. ඒක ලියා ගන්න මේ විදිහට. C1 පළවෙනි එකට මෙහෙම ලියා ගන්න. කේශික නාලයේ කෙළවරක් රත් කර කේශික නාලයේ කෙළවරක් රත් කර සංවෘත කර විවෘත කෙළවර වර්ණ ගැන්වූ ජල බීකරයක ගිල්ලා විවෘත කෙළවර වර්ණ ගැන්වූ ජල බීකරයක ගිල්ලා කේශික නාලයේ මැදයෙන් රත් කර කේශික නාලයේ මැදයෙන් රත් කර නලය තුලට ජලපටක් ඇතුළු කර ගැනීමෙන් නලය තුලට ජලපටක් ඇතුළු කර ගැනීමෙන් අනතුරුව නලය සිසිල් වීමට ඉඩ හැරීම නලය සිසිල් වීමට ඉඩ හැරීම හරි ළමයි. ඊට පස්සේ දෙවෙනි එකේ අවසාන එක දෙවෙනි එක හරි. මේක කියන වායුගෝලීය පීඩනයේ රසදී මිලිමීටර් 760ද සෙල්සියස් අංශ 27 උෂ්ණත්වයේදී වායු කඳේ දිග සෙන්ටිමීටර් 20ක්ද වන අතර හරි. පද්ධති උෂ්ණත්වය 51 දක්වා වැඩි කරනකොට පාඨාංගය ගත් විටදී වායු කඳේ දිග 25ක් වුණාලු. උෂ්ණත්වය වැඩි කරද්දී වායු කඳේ දිග වැඩි වෙලා දෙන පරිමාව වැඩි වෙන නිසා. හරි. මීට පෙර සිදු කරන ලද පරීක්ෂණය මගින් කාමර උෂ්ණත්වයේදී කියන්නේ සෙල්සියස් අංශ 27 දී ජලයේ සන්තුලිත වාෂ්ප පීඩනය 30යි කියලා දී තියෙනවා රසදී මිලිමීටර්. රයිට්. නම් 51යි සෙල්සියස් අංශ උෂ්ණත්වයේදී ජලයේ සන්තුලිත වාෂ්ප පීඩනය ගණනය කරන්න. රයිට්. රසදිය පටමගින් ඇතිගෙන පීඩනය නොසලකා හරින්න. රයිට්. මේකදී අපිට වායු සමීකරණ භාවිතා කරන්න පුළුවන්. PV බෙදීම T සමානයි නියතයි කියන සම්බන්ධතාවය ඔයාලා දන්නවා. හරි. බෝයිල් නියමය සහ චාල්ස් නියමය සම්බන්ධ කරන අපි සම්බන්ධතාවය ගොඩනගන්නේ පීඩනය එක V1 බෙදීම T1 සමානයි V2 බෙදීම T2 කියලා සම්බන්ධතාවය ගොඩනගනවා දන්නවනේ. හරි. ඔක භාවිතා කරන්න පුළුවන්. ඒකට පීඩනයේ P1 කියන්නේ සෙල්සියස් අංශ 27 දී පීඩනය එක කියනවා රසදී මිලිමීටර් 760යිලු. ඒකට මේ 760 කියන එක අපි අඩු කරන්න ඕන. ඒ අවස්ථාවේදී සන්තුලිත වාෂ්ප පීඩනය සෙල්සියස් අංශ 27 දී දීලා තියෙන්නේ 30යි කියලා. හරි. 30යි රසදී මිලිමීටර් 30යි කියලා. ඒකට ඒ 30 අඩු කරන්න ඕනේ. ඕක තමයි අදාළ පීඩනය වෙන්නේ. ඒකෙදි පරිමාව කියන එකට අපිට ගන්න පුළුවන්. මේකෙදි වායු කඳේ දිග පරිමාව කියලා අපිට සලකන්න පුළුවන්. මොකද හරස්කඩ ශේෂ්ත්‍රඵලය වෙනස් වෙන්නේ නැහැ කියලා සලකන්න පුළුවන්. හරි. අනු ඒ අවස්ථාවේදී පරිමාව විදිහට අපි 20 ගන්න පුළුවන්. බෙදීම උෂ්ණත්වය කියලා කියන්නේ සෙල්සියස් අංශ 27යි කියලා කියන්නේ 273ට එකතු කරන 27ක් සමානයි. දෙවෙනි අවස්ථාවේදී පීඩනය රසදී මිලිමීටර් දීලා තියෙනවා වායුගෝලීය පීඩනය හරි 760යිනේ. 760න් අඩු කරන දෙවෙනි අවස්ථාවේ අපි අඩු කරන්න ඕනේ සන්තුලිත වාෂ්ප පීඩනය. රයිට්. දෙවෙනි අවස්ථාවේදී පරිමාව වෙන්නේ දීලා තියෙන්නේ 25යි කියලා. හරි.
බෙදීම අදාළ උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 51යිනේ. ඒක 51 කියන්නේ 273ට 51 එකතු කරන්න ඕනේ. රයිට් ඔන්න ඔය විදිහට. එතකොට අපිට මේක සුළු කරලා PS ගණනය කරන්න පුළුවන්. හරි PS ගණනය කරන්න පුළුවන්. රයිට්. ඒ අනුව PS සමානයි මේක සුළු කරාට පස්සේ PS විදිහට එනවා. හරි. මේක සුළු කරන්න හරි. සුළු කරාට පස්සේ PS විදිහට එනවා 129.3යි කියලා. 129.3යි රසදිය මිලිමීටර කියලා එනවා අදාළ පීඩනය. රයිට්. කියන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය සෙල්සියස් අංශක 51 දී හරි සෙල්සියස් අංශක 51 දී සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනවා 129.3යි කියලා. රයිට්. ඔක ලියාගන්න. ඊට පස්සේ අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හරි ඔක ලියාගන්න. හරි තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි එකේ තියෙන්නේ පෘෂ්ඨිකාතති සංගුණක හොයන එකක්. හරි. ඒකේ කියනවා කේසිකුත් ගමන ක්‍රියාවලිය භාවිතා කර ජලයේ පෘෂ්ඨිකාතති සංගුණකයේ සෙවීම සඳහා භාවිතා කරන ඇටුමක් පහත දැක්වේ. හරි මේ පරීක්ෂණය අපි ඕන තරම් කරලා තියෙනවා. ඒකේ කියනවා ඒ කොටස පළවෙනි එක කේශික නලයේ ඔස්සේ සිදුවන කේශිකුත් ගමන උස සඳහා ප්‍රකාශනයක්. හරි. කේසික බටේ අරේ ජලයේ ඝනත්වයේ සහ වීදුරු අතර ස්පර්ශ කෝණයේ θ ඇසුරින් ලියා දක්වන්නලු ගුරුත්වජ ත්වරණය G කියලා ගන්න කියලා තියෙනවා. හරි. මේකදී අපිට කේසිකුත් ගමනේදී පීඩනය සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළ යන ද්‍රව කන්දේ සමතුලිතතාවය සලකලා ලියන්න පුළුවන්. හරි. හැමදාම අපි පීඩනය සම්බන්ධ කරලා ලියන නිසා මම ද්‍රව කන්දේ සමතුලිතතාවය සලකලා මෙතන ලියන්න. ද්‍රව කන්දේ උස ඉහළ යන උස h කියලා ගත්තොත් එහෙම හරි මේකෙදී නලයේ ආරේ දීලා තියෙන r නේ. එතන මේ විදිහට බලය තියෙනවා. හරිද? පෘෂ්ඨිකාතති බලයේ බලයෙන් තමයි මේ ද්‍රව කඳ සමතුලිතව තියාගන්නේ. ද්‍රවයේ ඝනත්වය දීලා තියෙන්නේ ρ කියලා. ස්පර්ශ කෝණය කියන්නේ මෙන්න මේ කෝණය දීලා තියෙන්නේ θ කියලා. එතන මේ කෝණය θ නම් මේ කෝණය θ. එතකොට සිරස් ඉහළට බල පහළට බල කියලා මම සමාන කරනවා. පහළට තියෙන්නේ මෙන්න මේ ද්‍රව කඳේ බර විතරයි. හරි. එතකොට ඉහළට බල පහළට බල සමාන කළොත් එහෙම සමතුලිතතාවය සලකලා ද්‍රව කඳේ ඉහළට තියෙන F cos θ. හරි. ඇති කරන මුළු පෘෂ්ඨිකාතති බලය F කියලා ගත්තොත් F cos θ තමයි ඉහළට තියෙන්නේ. F cos θ සමානයි පහළට බල පහළට තියෙන්නේ ද්‍රව කඳේ බර mg. හරි. ඒතර F කියලා කියන්නේ පෘෂ්ඨිකාතති බලය කියලා කියන්නේ පෘෂ්ඨිකාතති සංගුණකයේ වැඩි කිරීම මේ වටේ දිග කියන්නේ 2y/r සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වාකර්ෂණ. ස්කන්ධය කියලා කියන්නේ මෙයාගේ ඝනත්වය වැඩි කිරීම පරිමාව. පරිමාව කියලා කියන්නේ උස h වැඩි කිරීම මෙන්න මේ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය කියන්නේ πr වර්ගය. පරිමාව වැඩි කිරීම ඝනත්වය තමයි ස්කන්ධය. ඒක වැඩි කරනවා g වලින්. රට ඔන්න ඔය විදිහට. එතකොට මේ π ට π සුළු වෙලා යනවා. r ට r එකක් සුළු වෙලා යනවා. හරි. r තමයි අපෙන් අහන්නේ. එතකොට r නෙමෙයි අහන්නේ h අහන්නේ. s සමානයි මෙතනදී බලය මෙතන cos θ වෙන්න ඕනේ. හරි. cos θ මම දාලා නැහැ. මෙතන cos θ වෙන්න ඕනේ. t වැඩි කිරීම 2πr cos θ. හරි. මේකට මේ කැපෙනවා. එතකොට 2t cos θ බෙදීම r ρg. හරි ඔන්න ඔය සම්බන්ධතාවය ගන්න පුළුවන් ඔය විදිහට. 2t cos θ බෙදීම r ρg කියලා. රයිට්. මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර පීඩනය අපි වෙනදා ගන්න පීඩනය සම්බන්ධ කරලා මේ විදිහට ගන්න පුළුවන්. කොයි විදිහට ගත්තත් මේ අවසානයේදී මෙන්න මේ ප්‍රකාශනය ගත්තා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. රයිට්. හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි එකට. මේක වැරදි නම් මේක ලියා ගන්න. දෙවෙනි එක බලා ගන්න. දෙවෙනි එක කියනවා ජලයට අදාළව ජල වීදුරු පෘෂ්ඨ අතර ස්පර්ශ කෝණයේ සෙවීමට විද්‍යාගාරයේදී භාවිත කරන
ක්‍රමයේදී රූප සටහන් ආධාරයෙන් ඉදිරිපත් කරන්න. ස්පර්ශ කෝණය කරන්නේ අපි වීදුරු කදාවක් අරගෙන ඒකට සම්බන්ධ කරන කෝණමානයක් සම්බන්ධ කරලා මේ විදිහට ජලය තියෙනවා නම් මේ විදිහට වීදුරු කදාව තියෙනවා නම් වීදුරු කදාව මේ විදිහට සිරස්ව ගිල්ලලා හරි මේකට අපි කෝණමානයක් සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට ආනත කරනවා මේ පැත්තට. හරි මේ අවස්ථාවේදී ජලයේ පීඩන්නේ මෙන්න මේ විදිහනේ. ඔන්න ඔය විදිහට පීඩන්නේ පෘෂ්ඨකාතී බල නිසා. එතකොට මෙයා මේ පැත්තට ආනත කරද්දී කිසියම් අවස්ථාවක් එනවා මේ විදිහට මේ පැත්තට මෙන්න මෙහෙම තිබිලා හරි මෙන්න මේ පැත්තේ ආනත කරන පැත්තට විරුද්ධ පැත්තේ ජල පෘෂ්ඨයේ මේ විදිහට තිරස් වෙන අවස්ථාවක් එනවා. හරි තිරස් වෙන අවස්ථාවක් එනවා. එතකොට මෙන්න මේ කෝණය අපි කෝණමානයෙන් මෙන්න ගන්නවා. ওই කෝණය තමයි ස්පර්ශ කෝණය විදිහට ගන්න. හරි මේ කෝණය තමයි ස්පර්ශ කෝණය වෙන්නේ. රයිට්. ඔන්න ඕක ඇඳලා තිබ්බනම් හරි. හරි. මේක ඇඳලා තිබ්බනම් හරි. මේක අඳින්න අවශ්‍ය නැහැ. මේක ඇඳලා මේක ඇඳත් ප්‍රශ්නයක් නැහැ. හරි ඔයාලා මේක ඇඳලා මේක ඇඳ ගන්න. රයිට් ඔය විදිහට ඇඳ ගන්න. රයිට්. ඒත් එක්ක ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. තුන්වෙනි එක කියන මේ පරීක්ෂණයේදී බීකරයේ රැඳවීමට ලී කුට්ටියක් භාවිතා කළ හැකියවත් උස් පහත් කළ හැකි මේසයක් භාවිතා කිරීමට විශේෂ හේතුවක් පවතින බව භෞතික විද්‍යා ගුරුවරයා ප්‍රකාශ කරයි. ගුරුවරයාගේම ප්‍රකාශයට හේතු දක්වන්න. හරි. මේකදී අපි දැන් ලී කුට්ටි භාවිතා කරොත් අපිට අවශ්‍ය විදිහට ක්‍රමානුකූලව උස වැඩි කරගන්න බෑ. හරි. ඒ කියන්නේ අපිට ලී කුට්ටි භාවිතා කරොත් ඒ ලී කුට්ටියෙන් කුට්ටියට උස තමයි අපිට වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතා කුඩා ප්‍රමාණවලින් උස වෙනස් කරගන්න බෑ. කියන්නේ අර සන්තතිකව උස වෙනස් කරගන්න බෑ. හරි. එතකොට අපි මේකෙදී භාවිතා කිරීමේ වාසිය වෙන්නේ අපිට සන්තතිකව උස විචලනය කර ගැනීම හැකියාව පවතිනවා. හරි ඒක තමයි වාසිය වෙන්නේ. හරි. එතකොට වාසිය වෙන්නේ ජල බීකරයේ උස සන්තතිකව වෙනස් කිරීමේ හැකියාව. හරි. සන්තතිකව එහෙම නැත්නම් අකණ්ඩව එහෙම නැත්නම් ක්‍රමානුකූලව වෙනස් කිරීමේ හැකියාව කියන එක ලියලා තියෙන්න ඕනේ. තුන්වෙනි එකට. හරි. රයිට්. ඊට පස්සේ හතරවෙනි එක කියනවා චලනනිස්සෙන් ජලමාවකේ අල්පෙනිති දර්ශක තුඩක් නාභිගත කළ විටදී එහි ප්‍රතිබිම්බ හරස්කඩ කම්බි මත සමපාත වන ආකාරය ඇඳ දක්වන්න. ජල මාවකයත් අල්පෙනිති තුඩත්. හරි. උරු ජල මාවකය ගත්තොත් එහෙම දැන් චලනනිස්සෙන් අපි දන්නවා පාර්ශ්විකව අපවර්තන වෙලා පේනවා. ඒ වගේම උඩු යටි ගුරු වෙලා පේනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ජල මාවකයේ තියෙන මේ විදිහට ඒක අපිට පේන්නේ මෙන්න මේ විදිහට. හරි. පේන විදිහ මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. මොන විදිහට ඇඳලා තියෙන්න ඕනේ. හරි. දර්ශක තුඩ සාමාන්‍යයෙන් තියෙන මෙන්න මෙහෙම පහළටනේ. තියෙන එක අපිට පේන්නේ මෙන්න මේ විදිහට. හරි. ඔන්න ඔය විදිහට පේන්නේ. හරි. මෙන්න මේ දෙක ඇඳලා තිබ්බනම් හරි. හරි. මේක සහ මේක ඇඳලා තිබ්බනම් හරි. රයිට්. ඇඳපු නැති ඇඳ ගන්න. රයිට්. ඒත් එකම B එක බලන්න. B කොටස. හරි. B කොටස කියනවා ශිෂ්‍යයා විසින් මේ පරීක්ෂණ සිදු කරන විටදී ඔහුට කේසික නළය තුළ උද්ගමනය වූ ද්‍රව කඳ බීකරයේ ගැට්ටට වඩා පහළ මට්ටමකින් පවතින බව නිරීක්ෂණය විය. මෙවිට මාවකයට අදාළ පාඨාංක ශලනනිස්සෙන් ලබා ගැනීමේදී ගැටලු මතුවේ. මෙම ගැටලුව නිවැරදි කර ගැනීමට ගත හැකි සරලම ක්‍රියාමාර්ගය ලියන්න. හරි. මේක දැන් රූප සටහනේ වලට දීලා තියෙනවා. වලට පේනවා ද්‍රව මාවකයේ තියෙන්නේ භාජනයේට පහලින්. හරි. භාජනයේ ඉහළම කෙරුවට පහලින් තියෙන්නේ. හරි. එතකොට අර චලනනිස්සෙන් අදාළ පාඨාංග ගන්න බෑ. මොකද එතන වර්තනයක් සිද්ධ වෙන නිසා. හරි. ද්‍රව මාවකයේ කියන්නේ බඳුනේ බිත්තිය මගේ. හරි. එතකොට ඒකදී අපි කරන්නේ බඳුනට ජලය එකතු කරනවා. හරි. බඳුනට ජලය එකතු කරද්දී අර මාවකයත් ඉහළ එනවා. හරි. මොකද ඉහළ ගියපු ද්‍රව කන්දේ උස වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට අපි ජලය එකතු කරන්න ද්‍රව මාවකයේ බඳුනේ මට්ටමට වඩා ඉහළට එනවා. බඳුනේ මට්ටමට වඩා ඉහළට එනකන් අපි බඳුනට ක්‍රමානුකූලව ජලය එකතු කරනවා. හරි. ඒක තමයි භාවිතා කරන සරලම ක්‍රියාමාර්ගය වෙන්නේ. රයිට්. මාවකයේ බීකරයෙන් ඉහළට එනතුරු ජලය එකතු කිරීම තමයි අදාළ ක්‍රියාමාර්ගය වෙන්නේ. රයිට්. ඊට පස්සේ ඒක දෙවෙනි එක එච් ගණනය කර ගැනීම සඳහා කේචික නළයේ මැන ගන්නා ආකාරය ලියා දක්වන්න.
H උස ගණනය කර ගැනීම සඳහා K සිග්නලයේ R මැන ගන්න ආකාරය ලියා දක්වන්න. R මැන ගන්න දැන් අපිට මෙතනදී R අවශ්‍ය වෙන්නේ මෙන්න මේ මාවකේ හැදෙන ස්ථානයේ R තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ විදිහට K සිග්නලයේ දිගට තිබ්බට මාවකේ හැදෙන ස්ථානයේ R තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද K සිග්නලයේ R තැනින් තැන වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කරන්නේ මේ මාවකේ හැදෙන ස්ථානයේ සලකුණු කරගෙන ඊට පස්සේ ඒ ස්ථානයෙන් K සිග්නලයේ කඩලා ඉවරලා. හරි කඩන්න පුළුවන්. කඩලා ඉවරලා ඒ ස්ථානයේ R වෙන ගන්නවා. හරි ඒක තමයි කරන්නේ. ප්‍රායෝගික කරන්නේ යන්නේ මේ විදිහට. හරි අදාළ මාවකේ හැදෙන ස්ථානයේ සලකුණු කරගෙන ඊට පස්සේ K සිග්නලයේ කඩලා ඒ ස්ථානයේ R මැන ගැනීම තමයි කරන්නේ. රයිට් ඒකත් තියන්න ඕනේ. හරි රයිට් ඊට පස්සේ තුන්වෙනි එකේ කියනවා ජග පරීක්ෂණය හා සැසඳීමේදී මේ පරීක්ෂණයේදී ජලයේ පෘෂ්ඨිකාතති සංගුණක සෙවීමේදී ඔබ මුහුණ දෙන අපහසුතාවයක් සඳහන් කරන්න. හරි ජග පරීක්ෂණයේදී අපිට ස්පර්ශ කෝණය කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ පරීක්ෂණයේදී අපිට ස්පර්ශ කෝණය කියන එක අවශ්‍ය වෙනවා. හරි මෙන්න මේකෙන් අපි මයින්නේ. එතකොට ස්පර්ශ කෝණය කියන එක අපිට අවශ්‍ය වෙනවා මේ පරීක්ෂණයේදී. ඒක තමයි අපිට සිද්ධ වෙන අවශ්‍ය වෙන්නේ ජග පරීක්ෂණයට සාපේක්ෂව. හරි විදුරුවා ද්‍රවයේ ස්පර්ශ කෝණය විදුරුවා ද්‍රවය අතර ස්පර්ශ කෝණය මැන ගැනීමට අවශ්‍ය වීම. ඒක තමයි අපහසුතාවය වෙන්නේ. රයිට් අපි ඊළඟට බලමු හතරවෙනි ප්‍රශ්නේ. හරි හතරවෙනි එක බලමු. රයිට් හතරවෙනි එක බලන්න. හතරවෙනි එකේ තියෙන්නේ සරල ධාරා විදුලි මෝටරයක්. හරි ඒකේ කියනවා සරල ධාරා විදුලි මෝටරයක ක්‍රියාකාරීත්වය පෙන්වන රූප සටහනක් පහත දැක්කේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශූන්‍ය වුණ අතර විද්‍යුත්ගාමක බලය Vs කියලා දීලා තියෙනවා. හරි හතරවෙනි ප්‍රශ්නේ විදිහට සාමාන්‍යයෙන් ධාරා විද්‍යුතින් ආවට ඊට අමතරව ඉලෙක්ට්‍රොනික විද්‍යාව ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ශේෂ්ඨ වලින් ප්‍රශ්නයක් ලැබෙන්නත් පුළුවන්. හරි ඒක වෙනස් වෙන්න පුළුවන්. රයිට් බලමු. ඒකේ ඒ කොටසේ පළවෙනි එක කියනවා විදුලි මෝටරේ x සහ y හඳුන්වන්න. එතකොට මෙතන x කියලා තියෙන්නේ x නම් කරලා තියෙන්නේ න්‍යායදේශක. හරි x කියන්නේ අර ඇතිළුම් විලි එහෙම නැත්නම් අර න්‍යායදේශක කියලා කියන්නේ අපි x වලට. රයිට් ඊට පස්සේ y කියලා කියන්නේ කාබන් බුරුසු. හරි ඒක අපි දන්නවා. රයිට් එතකොට x කියලා කියන්නේ ඇතිළුම් විලි එහෙම නැත්නම් න්‍යායදේශක. y කියලා කියන්නේ කාබන් බ්‍රෂ්. හරි කාබන් බ්‍රෂ් කාබන් බුරුසු. රයිට් ඊට පස්සේ දෙවෙනි එක කියනවා දඟරය අරීය චුම්බක ශේෂ්ඨයක තැබීමේ වාසිය කුමක්ද? හරි අරීය චුම්බක ශේෂ්ඨයක තැබීමේ වාසිය අපි දන්නවා මේ විදිහට. හරි අරීය චුම්බක ශේෂ්ඨයක් අපි භාවිත කරද්දී සෑම විටම මේ විදිහට අරීය චුම්බක ශේෂ්ඨයක් භාවිත කරද්දී මෙන්න මේ දඟරයේ මොන දිශාවට තිබ්බත් හරි මොන දිශාවට භ්‍රමණය වෙලා තිබ්බත් මොන කෝණයකින් මොන ආනතයකින් තිබ්බත් අපිට දඟරයට සමාන්තරව චුම්බක ශේෂ්ඨය ලබා ගැනීම හැකියාවක් පවතිනවා. ඒ අනුව උපරිම ව්‍යාවෘතයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි දඟරයට සමාන්තරව චුම්බක ශේෂ්ඨයක් ලබා ගැනීම තුලින් උපරිම ව්‍යාවෘතයක් ලබා ගැනීම හැකියාව පැවතීම. රයිට් ඒකට කියන්න ඕනේ සෑම විටම දඟරයට සමාන්තරව චුම්බක ශේෂ්ඨයක් ලබා ගැනීම තුලින් උපරිම ව්‍යාවෘතයක් ලබා ගැනීම. රයිට් දඟරේ මත උපරිම ව්‍යාවෘතයක් පැවතීම. සෑම විටම දඟරේ මත උපරිම ව්‍යාවෘතයක් තියෙනවා. රයිට් ඒක ලියවෙන්න ඕනේ. ඊට පස්සේ B කොටසට අපි යනවා. B කොටසේ පළවෙනි කියනවා ඉහත දඟරේ පොටවල් ගන්න කැපිටල් ලෙන්ද PQ සමානයි සිම්පල් ලේද PQ. හරි PQ කියන්නේ දඟරේ දිග බාහුව සමානයි සිම්පල් ලේද QR සමානයි B ද වේ දඟරේ චුම්බක ස්රාව ඝනත්වයේ B වන චුම්බක ශේෂ්ඨයට සමාන්තර වැඩියට PQ RS මත ක්‍රියා කරන බඩේ විශාලත්වය කුමක්ද? ඊට අපි දන්නවා කෙලින්ම F සමාන VIL අනුව F සමානයි B ධාරාවයි L කියලා කියන මෙතන දිග. හරි PQ නේ PQ එතකොට A. හරි A හැබැයි ඒ වගේ n සංඛ්‍යාවක් තියෙනවා කියනවා පොටවල්. එතකොට ඒක වැඩි වෙන්න ඕනේ n වලින්. මේක තමයි පිළිතුරු වෙන්නේ BIAN කියන්නේ. හරි F සමානයි BIAN. රයිට් ඔක ලියවිලා තියෙන්න ඕන. හරි ඊට පස්සේ කියනවා PQ හා RS මත ක්‍රියා කරන බලයන්ගේ දිශා හිතු රූපයන්ද දක්වන්න. මෙහෙම තියෙන්නේ මේක චුම්බක උතුර මේක චුම්බක දකුණ.
මේ විදිහට තමයි තියෙන්නේ දඟරේ. රයිට් ඔය විදිහට තියෙන්නේ. එතකොට ධාරාව යන්නේ ඉහළට. මෙතනින් ධාරාව යන්නේ පහළට. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මේ අතර ධාරාව වෙන්නේ ඉහළට වමත් වීමෙන් අපිට බලය හොයාගත්ත හැකි. මහ පොට ගිල්ල තියෙන්නේ තලයේ තුලට. හරි තලයේ තුලට මහ පොට ගිල්ල තියෙනවා කියන්නේ මේ පැත්ත බලය තියෙන්නේ තලයේ තුලට. මෙන්න මේ විදිහට. ඊට විරුද්ධව බලය තියෙන්නේ මේ පැත්තට. හරි. එතකොට මේ පැත්තට තලයේ තුලට ඒ කියන්නේ PQ මත තලයේ තුලට RS මත තලයේ ඉවතට තමයි බලය තියෙන්නේ. මේ විදිහට සලකුණු කරලා තියෙන්න ඕනේ. රයිට්. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක. තුන්වෙනි එකේම බල හේතුවෙන් දඟරේ මත ඇති වෙන ආරම්භක ව්‍යාවෘතයට ප්‍රකාශනය ලියා දක්වන ව්‍යාවෘතය කියලා කියන්නේ බලය වැඩි කිරීම අදාළ PQ සහ RS අතර තියෙන දුර. බලය අපි BIAN කියලා ගත්තා. මේ අතර තියෙන දුර කියලා කියන්නේ B. එතකොට ව්‍යාවෘතයට O සමානයි BIAN වැඩි කිරීම. ඒ අතර ලම්බක දුර B. හරි ඔය විදිහට ලියන්න පුළුවන්. O සමානයි එතකොට BI simple A simple B n කියලා ලියන්න පුළුවන්. right ඔන්න ඔය විදිහට ලියලා තියෙන්න ඕන. ඊට පස්සේ C කොටසට යනවා. හරි මේක ලියාගත්තේ නැත්නම් ලියාගන්න මේක ඇඳ ගන්න. right C කොටස කියන පළවෙනි කියන කෝෂයේ විදුද්ගාමක බලය VS සමානයි 24යි වෝල්ට් දඟරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 2යිද නම් දඟරේ තුලින් ගලන ආරම්භක විදුත් ධාරාව ගණනය කරන්න කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0යි කියලා දීලා තියෙනවා. හරි ප්‍රශ්නේ ආරම්භයේ දීලා තියෙනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය 0 වෙන කෝෂය. right එතකොට මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන දඟරේට විතරයි. ඒ අනුව V සමාන IR අනුව කෝෂයේ විදුද්ගාමක බලය 24යි 24 සමානයි ධාරාවයි වැඩි කිරීම අභ්‍යන්තර ප්‍රතිරෝධය එහෙම නැත්නම් දඟරේ ප්‍රතිරෝධය මෙතන තියලා තියෙන්නේ 2යි කියලා. හරි 2යි. ඒකට I සමානයි 24 බෙදීම 2යි කියලා කියන්නේ 12 ඇම්පියර් කියලා එනවා. හරි ඇම්පියර් 12යි C එකේ පළවෙනි එකට. ඊට පස්සේ යනවා දඟරේ යම් නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙන විට දඟරේ ඇති වෙන ප්‍රතිවිදුද්ගාමක බලයේ වෝල්ට් 10යි නම් එවිට දඟරේ තුලින් ගලා යන විදුත් ධාරාව ගණනය කරන්න. එතකොට කෝෂයේ විදුද්ගාමක බලය තියෙනවා මේ අතර 24ක්. ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිවිදුද්ගාමක බලයක් ඇති වෙනවා අපි දන්නවා විදුත් චුම්බක ප්‍රේරණය මගින්. හරි. එතකොට ඒක තියෙන්නේ කෝෂයේ විදුද්ගාමක බලයට විරුද්ධව right ඇති වෙන්නේ. එතකොට ඇති වෙන ධාරාව අපි හොයන්න ඒකටත් පරිපථයට කෝෂයක් දැම්මොත් 24 ඍණ ඇති වෙන විදුද්ගාමක බලය 12 සමානයි I වැඩි කිරීම ප්‍රතිරෝධය 2යි. එතකොට I සමානයි 24 න් 12 කඩු කරාම 12යි 12 බෙදීම 2යි කියන 6යි ඇම්පියර්. right ඇම්පියර් 6යි. එතකොට නව ධාරාව වෙන්නේ ඇම්පියර් 6යි. right එතකොට ඇම්පියර් ගාන අඩු වෙලා තියෙන්නේ අර විදුත් චුම්බක ප්‍රේරණය මගින් ප්‍රතිවිදුද්ගාමක බලය ඇති වෙන නිසා. right ඊට පස්සේ තුන්වෙනි එක කියනවා ඉහත C2 අවස්ථාවේදී දඟරේ උත්සර්ජන ක්ෂමතාවය ගණනය කරන්න. හරි මේ අවස්ථාවේදී ක්ෂමතාවය අපිට හෙව්ව හැකි දඟරේට දාන්න පුළුවන් P සමානයි I වර්ගයේ R කියන සම්බන්ධතාවය. දඟරේට P සමානයි I වර්ගයේ ක්ෂමතාවය P සමානයි I කියලා කියන්නේ I වර්ගයේ R කියලා කියන්නේ 2යි. 36 වැඩි කිරීම 2යි කියලා කියන්නේ 72යි වෝට් කියලා එනවා අදාළ ක්ෂමතාවය. right ඔන්න විදිහට. ඊට පස්සේ ව්‍යුහකතයේ අවසාන කොටස D කොටසේ එක කියනවා මේ විදුලි මෝටරේ සරල ධාරා ඩයිනමෝ ලෙස භාවිතයට ගැනීමට සිදු කළ හැකි ක්‍රමවේදයක් ලියා දක්වන්න. හරි. ඒතකොට අපිට මේක භ්‍රමණය කරන්න පුළුවන් නම් කියන්නේ මේකට කෝෂය සම්බන්ධ කරන්නේ නැතුව අපිට මේක යම්කිසි යාන්ත්‍රික ක්‍රමයක් භාවිත කරලා භ්‍රමණය කරන්න පුළුවන් නම් අපිට ඒකෙදි විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආශ්‍රිතයෙන් භාවිතයෙන් අපිට විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි ඒ අනුව අපි මේක යාන්ත්‍රිකව භ්‍රමණය කරන්න ඕනේ. හරි එතකොට අපිට මේකට භාවිත කරන්න පුළුවන් ටර්බයින් එක. හරි ටර්බයින් එක භාවිත කරලා අපිට මේක යාන්ත්‍රිකව භ්‍රමණය කිරීමේ හැකියාවක් පවතිනවා. හරි ඒක තමයි අදාළ පිළිතුරු වෙන්නේ. හරි ටර්බයින් එකක් භාවිත කර එහෙම නැත්නම් මොකක් හරි යම්කිසි යාන්ත්‍රික ක්‍රමයක් භාවිත කර භ්‍රමණය කිරීම. යාන්ත්‍රික ක්‍රමයක් භාවිත කර භ්‍රමණය කිරීම. right
ටර්බයින් එක කියලා ලිව්වත් හරි එහෙම නැත්නම් යාන්ත්‍රික ක්‍රමයක් භාවිත කර භ්‍රමණය කිරීම කියලා ලිව්වත් හරි. හරි ඊට පස්සේ D එකේ දෙවෙනි එක කියනවා එම ඩයිනමෝ වෙන් නිපදවන විද්‍යුත්කාමක බලය ඊ කාලයේ T සමග විචලනය වන අයුරු ප්‍රස්ථාරගත කරන්න. හරි විද්‍යුත්කාමක බලයේ විචලනය වන අයුරු ප්‍රස්ථාරගත කරන්න. සරල ධාරා ඩයිනමෝවක් විදිහට තමයි භාවිතා කරන්නේ කියලා තියෙන්නේ. එතකොට සරල ධාරා නිසා මේක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් වෙන්නේ නැහැ. හරි සරල වෝල්ටීයතාවයක් වෙන්නේ. කාලයත් එක්ක සරල. හැබැයි මේ විදිහට සරලව මේක විචලනය වෙන්නේ නැහැ. ඒක මෙන්න මේ ආකාරයට ඔන්න ඔය ආකාරයට තමයි විශ්ලේෂණය වෙන්නේ. හරි මේක සුමටනේ කරලා අපි ගන්න ඕනේ. ඒකට ඇඳලා තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒක දැන් මේ මෙහෙම ඇඳලා තිබ්බොත් වැරදි. හරි. මෙන්න මේ විදිහට ප්‍රත්‍යාවර්ත විදිහට ඇඳලා තිබ්බොත් වැරදි. සමහර අය ප්‍රත්‍යාවර්ත විදිහට ඇඳලා තිබ්බා. එහෙම වුණොත් වැරදි. ඒකට හේතුව වෙන්නේ දැන් මේකේ කියන්නේ මේ විදුලි මෝටරේ සරල ධාරා ඩයිනමෝ ලෙස භාවිතයට ගැනීම. හරි ඒකට සරල ධාරා ඩයිනමෝක් විදිහට භාවිතයට ගන්නවා නම් අනිවාර්යයෙන්ම ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් නෙමෙයි ඇති වෙන්නේ සරල වෝල්ටීයතාවයක්. හරි. එතකොට අපි ඒක වෙනස් කරන්නේ මෙන්න මෙතන. හරි. මෙන්න මෙතන අර න්‍යායදේශක සම්බන්ධ කරන ආකාරයෙන් තමයි අපි ඒක වෙනස් කරන්නේ. ඔයාලා ඒක දන්නවා. හරි. එතකොට පිළිතුරු විදිහ ලැබෙන්නේ මෙන්න මේ විදිහට. හරි. මේක ඇඳලා තියෙනවා. රයිට් ඔන්න ඔය විදිහට අපි ව්‍යුහගත රචනා පේපර් එක සාකච්ඡා කළ ඉවරයි. ඊළඟට අපි යන්න පුළුවන් රචනා ප්‍රශ්නෙට. හරි. රයිට් ඕක ඇඳ ගන්න.